ලෙබනන්හි කිහිරිගස් අතරේ මොරගසන්නාගේ හඬ ඉවසිල්ලෙන් බලා සිටිමු. ඉවසිල්ලෙන් බලා සිටිමු. අපි සැවොම දන්න ප්‍රස්ථා පිරුලක් තිබෙනවා. මොකක්ද? ඉවසිල්ලෙන් සැනසෙල්ල ලැබේ. ඉවසිල්ලෙන් බලා සිටිමු. දැන් මම කතා කරන්න යන්නේ දෙවියන් වහන්සේගේ සත්‍යතාවය ගැනයි. ලෝකේ කාරණාව ගැන නොවේයි. සමහරලාට ලෝකේ කාරණා බොහෝ විට අපි දකිනවා කොච්චර ඉවසුවත් සමහර විට සැනසෙල්ල නැහැ. මිනිසයන් කල්පනා කරනවා කවදද සැනසෙල්ලක් පැමිණෙන්නේ? කොච්චර කල් ඉවසන්නද? සමහරට ඉවසලා ඒ අය නොයෙකුත් තීන්දුව වලට එනවා. ඒ අය හිතනවා මේක තමයි දැන් ජීවිතේ, අපිට ප්‍රතිඵලයක් නැහැ, අපිට අවස්ථාවක් නැහැ, මේක තමයි අපේ ජීවිතේ. දෙවියන් වහන්සේගේ වචනය තුල, දෙවියන් වහන්සේගේ කාරණාව තුල අද දවසේ අපි බලන්න යනවා ඉවසිල්ලෙන් බලා සිටීම සම්බන්ධව. මේ සම්බන්ධව අනර්ග බයිබල් පදයක් තිබෙනවා රෝම පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 18 ඉඳලා 25 දක්වා. රෝම 8:18 සිට 25 දක්වා. මක්නිසාද මේ වර්තමාන කාලයේ දුක් වනාහි අප කෙරෙහි එළිදවරව් කරනු ලබන්නා වූ මහිමයට සමාන කරනු ලබන්ට නොඅටිමි සිතමි. මක්නිසාද මැවිල්ල දෙවියන් වහන්සේගේ පුත්‍රයන්ගේ එළිදරව් වීම උනන්දු ප්‍රාර්ථනාවෙන් බලා සිටි. මක්නිසාද මැවිල්ල නිෂ්ඵල භාවයට යටත් කරන ලද්දේ ඒකේම කැමැත්තෙන් නොව ඒ මැවිල්ලම ජරාවේ වහල්කමින් නිදහස් වී දෙවියන් වහන්සේගේ දරුවන්ගේ මහිමේ නිදහස්කමට පැමිණෙන්නේය යන බලාපොරොත්තුවෙන් එය යටත් කළා වූ තැනැන් වහන්සේ නිසාය. මක්නිසාද මුළු මැවිල්ල මේ දක්වා එක්ව කෙඳිරිගාමින් ගාවින්දා විඳින බව දනිමුව. එපමණක් නොව ආත්මයන් වහන්සේ නැමැති ප්‍රථම ඵල ලැබූ අපිද අපේ ශරීරයේ මිදීම එනම් පුත්‍රකමට පිළිගනු ලැබීම බලා සිටිමින් අප තුලෙහිම කෙඳිරි ගාමුව. මක්නිසාද අප ගලවනු ලැබුවේ බලාපොරොත්තුවෙන්ය. නමුත් පෙනෙන බලාපොරොත්තුවක් නොවේය. මක්නිසාද තමාට පෙනෙන දෙයක් ගැන බලාපොරොත්තු වන්නේ කවරෙක්ද? නමුත් අපි නොපෙනෙන දේ ගැන බලාපොරොත්තු වෙමු නම් ඉවසිල්ලෙන් ඒ ගැන බලා සිටිමු. ටිකක් සංකීර්ණ දිග පදයක් මේ ස්ථානයේ මම ඔබට කියුවා. මේ පදේ අපිට සඳහන් වෙනවා අනර්ග කාරණයක් මේ ඉවසිල්ලෙන් බලා සිටීම සම්බන්ධව. මතක තියාගන්න දෙවියන් වහන්සේගේ පොරොන්දු සහ දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ කාරණා දෙස ඉවසිල්ලෙන් බලා සිටීමේ පුරුද්ද හැකියාව අපිට තිබෙන්න අවශ්‍යයි. ඒ නිසා දවසේ අපි මේ වචනය හරහා ගොඩ නගා ගන්න යනවා අපි තුල ස්වාමීන් වහන්සේගේ කාරණා වෙනුවෙන් ඉවසිල්ලෙන් බලා සිටීම සම්බන්ධව. නොඉවසිලිවන්තකම අපගේ ජීවිතවලට ඔබ දන්නවා බොහෝ අලාභ ගෙනෙන කාරණයක්. නොවිසිලිවන්තකම අපගේ ජීවිතවලට බොහෝ අලාභ ගෙන එන ගුණාංගයක්. හරිද වැරදිද? අපි සාමාන්‍ය ජීවිතය දිහා බලාගෙන මේ දේශනාවට යමු. බලා සිටීම අප ආයෝජනය කළ ඕනෑම දෙයක් ප්‍රතිඵල ලබන්ට නම් අපි බලා සිටින්න ඕන. අප ආයෝජන කළ ඕනම දෙයක් වෙනුවෙන් ප්‍රතිඵල පැමිණෙන පිණිස අපි බලා සිටිය යුතුයි. ගොවියෙක් බීජ වපුරලා එවලෙම පහුවෙනිදා යනවද ඒකෙන් කපන්න? නැහැ. බලා සිටිනවා. ඔබ ගොවිතැන් කරලා තියනවද? ගොවියෝ ඉන්නවද මේ ස්ථානේ? ගොවියෝ දැන් අසල ප්‍රශංසා වේවා. මම ගොවියෙක් නොවේයි, නමුත් මම පාසල් කාලේ මෑ කරල් වැව්වා, මිරිස් වැව්වා, බණ්ඩක්ක වැව්වා, පතෝල වැටකළු වැව්වා. මට මතකයි ඒ බීජ දාලා බලාගෙන ඉන්නවා අර චූටි මොටෙය එනකන්. සමහර විට චුට්ටක් කොනහලත් බලනවා. හරිද වැරදිද? බලා සිටින්න අමාරුයි. හැබැයි ප්‍රතිඵලය දැක්කට පස්සේ පොඩ්ඩක් බලා සිටීමේ ශක්තිය එනවා. නමුත් ඒ බීජය මුල් ඇදලා ඒකේ මොටෙය දානකන් හරි අමාරුයි ඉන්න. ඕනම දෙයක් ආයෝජනය කරලා ඒකෙන් ප්‍රතිඵල එන්න නම් බලාගෙන ඉන්න ඕන. අද මේක තේරුම් ගන්න. එම ප්‍රතිඵලය වෙනුවෙන් අප දමනවා නේද කාල සීමාවක්.
මේ දක්වා මම බලාගෙන ඉන්නවා. අහවල් දවසේදී ප්‍රතිඵල එනවා. ඒ දක්වා අප දමාගත් කාල සීමාවක් තියෙනවා. අපිට හැකි අපි දමාගත් කාල සීමාව වෙනකන් රැඳෙන්න. ඔබට යම් කෙනෙක් කියනවා මේ දවසට ඔබට මේකට උත්තරය දෙනවා. මේ දවසට මම ඔබට තීන්දුවක් දෙනවා. මේ දවස් වෙනකොට ඔබට මම මේක කරලා දෙනවා. ඔබ කොහොම හරි ඉවසීමෙන් මේ දවස වෙනකන් ඉන්නවා. ඒ දවස පහ වුණාට පස්සේ ඉවසීම ගොඩක් අපහසු වෙනවා. එහෙම නේද සිස්ටර්? ඊට පස්සේ ඉවසීම හරි අපහසුයි. නමුත් ස්වාමීන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙනවා ඉවසීම. මොකද හේතුව අපි අපේ කාරණාව ස්වාමීන් වහන්සේ අතර බාර දුන්නට පස්සේ ස්වාමීන් වහන්සේගේ ක්‍රියාව ආරම්භ වෙන්න යනවා. ස්වාමීන් වහන්සේගේ වෙලාවට ඒක ඉෂ්ට කරන්න යනවා. අපගේ ඇදහිල්ලේ ගමන තුල බොහෝ කාරණා සම්බන්ධව මෙම ඉවසිල්ල අපිට අවශ්‍යයි. ඔබ තේරුම් ගන්නවද? ඔබේ මගේ ඇදහිල්ලේ ගමන තුල බොහෝ කාරණා වෙනුවෙන් මේ ඉවසිල්ල අවශ්‍යයි. හිතන්න ඔබ යමක් ගැන යාඥා කරලා යාඥාවට පිළිතුරු සම්බන්ධව ඔබ මොකද කරන්න ඕන? ඉවසිල්ලෙන් බලා සිටින්න ඕන. යමෙක් හිතනවා රයිට් මම පල්ලි ගියාද යාඥාත් කරා කෝ ඒක ඉෂ්ට උනේ නැහනේ. දැන් අසර ප්‍රශංසාව වේවා යම් අයට හාස්කම් සිදු වෙනවා. එවලෙම ෂණයකින්. සමහර අයට එහෙම වෙන්නේ නැහැ. නොයෙකුත් අවස්ථාවල හාස්කම් වෙනවා. නොයෙකුත් කාරණා පසුබිම් තුල හාස්කම් සිදු වෙලා අපි ඒ ගැන සන්තෝෂ වෙනවා. ඒ ගැන බොහෝ ප්‍රීතියටපත් වෙනවා. දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. නමුත් අපි දකිනවා සමහර ස්ථානවල හාස්කම් වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ තමන් යටතට ගන්නවා තමන්ගේ වෙලාවේදී ඒකට ආශිර්වාද කරන්න. ඒ නිසා ඒ ෆයිල් එක දෙවියන් වහන්සේගේ මේස උඩ තිබෙන කාලයේදී අපි බලාගෙන ඉන්නවා කොයි මොහොතද දෙවියන් වහන්සේ මගේ ෆයිල් එක උන්වහන්සේගේ අතට ගන්නෙ. මොකක්ද අපිට අවශ්‍ය? ඉවසිල්ලෙන් බලා සිටීම අවශ්‍යයි. ආත්මික ජීවිතය ඔබේ යාඥාවට පිළිතුරු ලැබීම සම්බන්ධව ඔබට අවශ්‍ය වෙනවා ඉවසීම. ආත්මික ජීවිතයේ යම් කඩයිම් බලාපොරොත්තු වෙන ඔබට අවශ්‍ය වෙනවා ඉවසීම. බොහෝ ඇදිලිවතුන් බලාගෙන සිටිනවා තමුන්ගේ ආත්මික ගමන බලවත් ගමනක් හැටියට ඉදිරියට ගෙනියන්න. එහෙම නේද? යම් අය බලාපොරොත්තු වෙනවා ස්වාමිනී මට ඔබට සේවය කරන්න ඕන. මට ඔබට මෙහෙ කරන්න ඕන. නමුත් මට ප්‍රශ්නයක් තියෙනවා ස්වාමිනී මට උදව් කරන්න මේකෙන් නිදහස් වෙන්න. ඉවසිම්මෙන් බලාගෙන සිටින්න වෙනවා. අපේ ජර්මනිය සිට මේ රටට ආපු කණ්ඩායමේ පස් රෝසි ඇරෙන්න තවත් දෙන්නෙක් ආසාවෙන් බලාගෙන ඉන්නවා දෙවියන් වහන්සේට සේවය කරන්න දෙන්න. නමුත් ඔවුන්ට යම් වගකීම් වලින් හිර කර තිබෙනවා. ඔවුන් නොවිසිල්ලෙන් බලා සිටින්න යුතුව තිබෙනවා. දෙවියන් වහන්සේ කවදාද මාව මෙතනින් එහා පැත්තට ගෙනහිල්ලා මට සේවය කරන්න ලෙබනන් එකට යන්න උන්වහන්සේ දොර අරින්නේ කියලා. අද දවසේ ස්වාමීන් වහන්සේගේ වචනේ මා ඔබට පෙන්වන්න යනවා කෙසේද අපි මේ ඉවසිල්ලෙන් ස්වාමීන් වහන්සේ දෙස බලාගෙන සිටින ස්වාමීන් වහන්සේ ගෙනියන ගමන වෙනුවෙන්. සමහර අපේ සේවා ජීවිතයේදී අපි සේවකයින් හැටියට වැඩ කරන වෙලාවේදී මමයි සිස්ටර් සමන්ති සමහරට යාඥාවෙන් බලාගෙන ඉන්න වෙලා තිබුණා. මොනවද වෙන්නේ ස්වාමීනි යමක් වෙන්නේ නැද්ද? ඔබ වහන්සේ යමක් කරන්නේ නැද්ද මේ අවස්ථාවේදී? අපි බොහෝ කල් බලාගෙන සිටියා. නමුත් අපිට සිතන්න බැරි මොහොතක ස්වාමින් වහන්සේ අපේ මාවත් තුළ උන්වහන්සේ අපිට ආශිර්වාද කරා. ඒ වගේම පරීක්ෂා සෝදිසි කිරීම වලින් ඔබ යන අවස්ථාවේදී ඔබ පරීක්ෂා සෝදිසි කිරීම වලින් යනවද? ඕන තරම් යනවා. සමහරවිට ඔබ යාඥා කරලා ඉන්නවා ස්වාමිනී මේයින් මාව නිදහස් කරන්න. සමහරට ඒකට බොහෝ කල් යනවා. එහෙම නේද? පය ලිස්සන්ඩ යෙදෙන්ට ඕමෙන් වගේ ඔබට දැනෙනවා. ඔබ බලාගෙන ඉන්න ස්වාමිනී කොයි වෙලාවෙද ඔබ වහන්සේ අපිට උපකාර කරන්නේ. යම් අය නොවිසිලිවන්තකම නිසා හැරිලා යනවා ඇදහිල්ලෙන්. ස්වාමින් වහන්සේට අවශ්‍යයි ඔබ ඉවසිල්ලෙන් බලා සිටීම සම්බන්ධව. අපි ස්වාමින් වහන්සේගේ කරුණාව ස්වාමින් වහන්සේ ඉල්ලනවා. ඔබට තේරුණාද? ඒ වගේම තව කාරණා ගැන අපි නොවිසිල්ලෙන් බලාගෙන සිටිනවා. දේව රාජ්‍යයේ කාරණා ගැන බොහෝ උනන්දුවෙන් සිටින අය යේසුස් වහන්සේගේ පැමිණීම ගැන බලාගෙන ඉන්නවා. අනාගත වාක්‍ය ඉෂ්ට වීම ගැන බලාගෙන ඉන්නවා. ස්වාමීන් වහන්සේ මේවනි දේවල් කියා තිබෙනවා ඒවා පොළවේ ඉෂ්ට වෙය යුතුයි නේද කියලා ලෝකේ බලාගෙන සිටිනවා. දේව රාජ්‍යය ගැන බොහෝ සැලකිලිමත්ව සිටින අය. යම් අය එච්චරට සැලකිලිමත්ව නැහැ. අනාගත වාක්‍ය ඉෂ්ට වුණා නැතා ප්‍රශ්නයක් නැහැ. යේසුස් වහන්සේගේ පැමිණීම නැතා ප්‍රශ්නයක් නැහැ. මගේ කාරණාව ඉෂ්ට වෙන්න ඕන. සමහර අය ඉන්නේ ඒ රාමුවේ තාම. ඔබ ඒ රාමුවෙන් එහා පැත්තට ගියාද? දෙවියන් වහන්සේට ඔබගේ ජීවිතයේ ඇති සැලැස්ම පිළිබඳ රාමුවට ආවද? ඊළඟට ඊටත් එහායින් ගිහලා දෙවියන් වහන්සේට ලෝකය පිළිබඳව තියෙන සැලැස්ම සම්බන්ධව අවබෝධයක් ඇති කරගන්න රාමුවට ආවද? ඉවසිල්ලෙන් බලා සිටිමු. මේ පරිච්ඡේදය අපිට අද දවසේ ඒ කාරණාව උගන්වන්නේ කෙසේද? පරිච්ඡේදයේ හොඳ වාක්‍යයකින් පටන් ගන්නවා. මොකද්ද?
වර්තමාන කාලයේ දුක්. කියමු ඔක්කොම එකතු වෙලා. වර්තමාන කාලයේ දුක්. දැන් අද දවසේ උන්වහන්සේ අපිට උගන්වන්න යන්නේ අපිට පැමිණෙන දුක වේදනා පීඩාව මැද්දේදී ඉවසිල්ලෙන් බලා සිටීම සම්බන්ධවයි. මේක අපිට අවශ්‍යමයි. එහෙම නෙවෙයිද? අවශ්‍යමයි. මේ ගැන අපි පුහුණු වෙන්න අවශ්‍යමයි. මේ ගැන අපි දැනගන්නම අවශ්‍යයි. එහෙම නැත්නම් මිනිස්සෙයින් සිතනවා කෝ මුකුත් උනේ නැහැ ඉතින් වැඩක් නැහැනේ. නමුත් ස්වාමින් වහන්සේ කියනවා නෑ එහෙම කියලා හරියන්නේ නෑ. ඉවසීම කියලා දෙයක් තියෙනවා මා සමග වැඩ කරද්දී. ඉවසීම කියලා දෙයක් තියෙනවා මාත් එක්ක ඇවිදිද්දී. ඒ නිසා උන්වහන්සේ වචන කියනවා මේ වර්තමාන කාලයේ දුක්. වර්තමාන කාලය කියන්නේ මොන කාලයද? දැන් මේ පහු කරන තප්පර නේද අපේ වර්තමාන කාලය. දැන් මේ ගෙවන කාලය තමයි වර්තමානය. ඔබ කාලය ඉගෙනගෙන තියෙනව නේද? අතීතය, වර්තමානය, අනාගතය. මේ සැරේ කතා කරන වර්තමානය. ඔබ මතක තියාගන්න කාලවල වලින් වැදගත්ම කාලය වර්තමානයයි. වර්තමානය මගේ අතේ තිබෙන දේ. අතීතය වෙනස් කරන්න බැරි එක. ඒ නිසා අතීතයෙන් පාඩම් ඉගෙන ගන්න විතරයි අපිට තියෙන්නේ. හරි නේද? අතීතයෙන් තියෙන පාඩම් ඉගෙන ගන්න. එක්ක අතීතයෙන් තියෙන එක සාක්ෂියක් කරගන්න. අනාගතය මම දැන් ලබන්ට යන දේ. තාම මම ඒක ලැබුවේ නෑ. ඒක ලබන්ට යනවා. මගේ මගේ අතේ තිබෙන වර්තමාන කාලය මං කොයි ආකාරයටද හසුරවන්නේ? අන්න ඒක තමයි තීන්දුව වෙන්නේ අනාගතේ මම මොනවද භුක්ති විඳින්න යන්නේ කියලා. ඒ නිසා වර්තමාන කාලය හරියට හැසිරෙව්වේ නැත්තම් අනාගතය අන්ධකාර වෙන්න යනවා. අනාගතය අනාගන්න යනවා. ඔබ මෙතන ඔබට බොහෝ සාක්ෂි ඇති. යම් කාලයකදී ඔබට ඒ මොහොතේ තිබිච්ච ඔබේ වර්තමානයේදී ඔබ ඒ කාලය හරි ලෙස තීරණ ගත්තේ නැති නිසා ඔබේ අනාගතය අඳුරු වෙච්ච අවස්ථා ඔබට මැති. ඔබට මැති වෙන්නේ අත්දැකීම. එදා දවසේදී අනාගතයක් වූ අද දවස දිහා බලනකොට ඔබට ඒක තේරෙනවා. නමුත් අද දවස ඔබට වර්තමානයක්ව තිබෙනවා. අද දවස සමහරලාට දුක පීඩාව පිරිච්ච දවසක්ව තිබෙනවා. නමුත් උන්වහන්සේ කියනවා වර්තමානයේ කාලයේ දුක් වනාහි. මතක තියාගන්න ඔබ ගමන් කරන ඇදහිල්ලේ ජීවිතය තුල ඔබට තිබෙනවා විඳින්නේ යමක්. මේ රෝම පොතේම 8 මේ 17 වෙනි පදයේ අන්තිම කොටස උන්වහන්සේ හා සමග මහිමය ලබන පිණිස උන්වහන්සේ සමග දුක් විඳිනු නම් මෙසේ වන්නේය. දුක් විඳීමක් ගැන කියනවා නේද? උන්වහන්සේ සමග මහිමය ලබන පිණිස උන්වහන්සේ සමග දුක් විඳින්නත් තිබෙනවා කියලා තියෙනවා. එතකොට මේ දුක් විඳීමේ කොටස අපිට තිබෙනවා ඉවසිල්ලෙන් පසු කරන්න. බලා සිටීමෙන් පසු කරන්න. මගේ සහෝදරයා සහෝදරිය සූදානම් වෙමු මෙන්න මේ කාරණේට. වර්තමාන කාලයේ තිබෙන දුක් එලිදරව් කරනු ලබන මහිමයට සමාන කරන්න බෑ කියලා බයිබලයේ කියනවා නේද? එලිදරව් කරනු ලබන්නා වූ මහිමයට සමාන කරනු ලබන්ට නොවටිමි සිතමි. හොඳට මතක තියාගන්න ඔබ අනාගතයේ ස්වාමින් වහන්සේ තුල ලබන්නා වූ මහත් ප්‍රතිඵලය ජීවනය එක්ක සංසන්දනය කරන විට වර්තමාන කාලයේ තිබෙන දුක කිසිවක් නැහැ. හේතුව අපි එවැනි මහත් විපාකයක් ආශිර්වාදයක් උරුමයක් ලබන්න යන සෙනඟක්. ආමෙන්. අද දවසේ අපි දුක් විඳින නමුත් අපිට තිබෙනවා බලාපොරොත්තුවක්. මේ ගමන නිම කළ පසු මේ පියවර කීපය ඉවර කළාට පස්සේ අපි කොතනටද යන්නේ කියලා. ඒ නිසා ඒ බලාපොරොත්තුව ඔබ සැනසීමෙන් තබනවා. ඒ බලාපොරොත්තුව ඔබ බලාපොරොත්තුවෙන් ප්‍රීතියෙන් තබනවා. එවැනි බලාපොරොත්තුවත් එක්කද ඔබ ජීවත් වෙන්නේ. දැන් වර්තමාන කාලේ විඳින දුක් සමග ඔබට බලාපොරොත්තුවකුත් නැතුව ගියොත් මොකද වෙන්නේ? හිතලා බලන්න. ජීවිතයක්ද ඒක? අද බොහෝ අයට එවැනි දෙයක් නෑ නේද? වර්තමාන කාලයේත් විඳවමින් අනාගතේ බලාපොරොත්තුවකුත් නෑ. නමුත් උන්වහන්සේ කියනවා අනාගතයේ තිබෙන බලාපොරොත්තුවේ මහිමය කොච්චරද ඔබ දන්නවද? පද 3ක් කියවන්න යනවා. 2 කොරින්ති 4:16 සිට 18 දක්වා.
රයිට් එන්ඩ් 16ට ලස්සන වචනයක් තිබෙනවා. දේශනා මට මුකුත් කියන්න දෙයක් නැහැ මේක තේරුම් ගත්තා නම්. එහින් අපි ක්ලාන්ත නොවෙමු. අධෛර්යයටපත් වෙන්න එපා කියලා කියනවා. ඇයි හේතුව? අපේ පිටත මිනිස්සයා ෂේ වෙන නමුත් ඔබේ පිටත මිනිස්සයා ෂේ වෙනවද? අපේ ඇතුල් මිනිස්සයා දවසින් දවස අලිත් කරනු ලබන්නේය. මෙන්න බලාපොරොත්තුව. මොහොතකට පවතින අපේ සැහැල්ලු වූ දුක. මොහොතකට පවතින අපේ සැහැල්ලු වූ දුක. දුක ගැන කියනවා සැහැල්ලුයි. ඒක දුකක් තමයි. සැහැල්ලු වුණත් දුකක්. මොනවද කියන්නේ? පෙනෙන දේ නොව නොපෙනෙන දේ බලා සිටින්නා වූ අපට ඊටමත් වැඩි වශයෙන් සදාකාල තේජස් භාරයක් සාදා දෙන්නේය. බයිබලයේ කියනවා වැඩි වශයෙන් අපිට සදාකාල තේජස් භාරයක් සාදා දෙනවා. එනිසා උන්වහන්සේ කියනවා ඉවසීමෙන් මේ දුක මේ කාරණාව හරහා ගමන් කරන්න කියලා. ඇයි හේතුව? උන්වහන්සේ කියන්නේ මේක දුකක් තමයි කියලා කියනවා නෙමෙයි, සංසාරයේ තමයි කියලා කියනවා නෙමෙයි. උන්වහන්සේ කියන්නේ නුඹලාට එළිදරව් වෙන්න තිබෙන මහිමය එපමණ වැඩි. දෙවෙනි බයිබල් පදය 1 පේත්‍රස් 1:6. ඕනෑව තිබෙන විට නුඹලා දැන් ස්වල්ප කලක් අනේකාකාර පරීක්ෂාවලින් ශෝකයට පත්වන නමුත් ඒ ගැලවීම ගැන නුඹලා ඊතා ප්‍රීතිවන්නහුය. හලෙලුයා. බලාපොරොත්තුවක් දී තිබෙනව නේද? ඕනෑව තිබෙන විට නුඹලා දැන් ස්වල්ප කලක් අනේකාකාර පරීක්ෂාවලින්. මොන වගේ පරීක්ෂාවලින්ද? අනේකාකාර පරීක්ෂාවලින්. එකකින් දෙකකින්ද? ස්වල්පයකින්ද? නෑ, බොහෝ පරීක්ෂාවලින්. ශෝකයට පත්වෙන නමුත් දුකට පත්වෙනවා, කනගාටුවට පත්වෙනවා. නමුත් ඒ ගැලවීම ගැන ඒතා ප්‍රීතිවන්න හොය. අන්තිම කොටස ඔක්කොම අල්ලලා කියමුද? ඒ ගැලවීම ගැන ඒතා ප්‍රීතිවන්න හොය. තව එක පදයක් කියමු. 1 පේත්‍රස් පොතේම 4:13. නමුත් ක්‍රිස්තුස් වහන්සේගේ තේජසේ එළිදරව් වීමේදීත් නුඹලා ඊතා මහත් ප්‍රීතියකින් ප්‍රීතිවන පිණිස උන්වහන්සේගේ දුක් විඳීමෙහි නුඹලා පංගුකාරයන් වන ප්‍රමාණයට ප්‍රීති වේල්ලා. අවධානය දෙන්න. මොකද මේ ආලේපලත් වාක්‍ය ඔබගේ තුලට ගත්තාම ඔබට ඒ වචනය ඔබට ආලේපයක් වෙන්න යනවා. ඔබගේ පරීක්ෂා පීඩා වලින් ඉවසගෙන බලාපොරොත්තුවට ගමන් කරන්න. 13 නැවතත් නමුත් ක්‍රිස්තුස් වහන්සේගේ තේජසේ එළිදරව් වීමේදී නුඹලා ඊතා මහත් ප්‍රීතියකින් ප්‍රීතිවන පිණිස උන්වහන්සේගේ දුක් විඳීමෙහි නුඹලා පංගුකාරයන් වන ප්‍රමාණයට ප්‍රීති වේල්ලා. දැන් මෙතන විශේෂම කියන්නේ දෙවියන් වහන්සේ උදෙසා දුක් විඳීම ගැන. සමහර අය දුක් විඳිනවා තමුන්ගේ මෝඩකම් නිසා. සමහර අය දුක් විඳිනවා අනිත් අයගේ පීඩාව නිසා. නමුත් මේ ස්ථානයේ විශේෂම කතා කරනවා දෙවියන් වහන්සේ උදෙසා පීඩා විඳීම. ඔබට මේ ලෝකයේ දෙවියන් වහන්සේ උදෙසා පීඩා විඳින්න තිබෙනවා. ඒ පීඩාවෙන් යන තැන සමහර අය අසාර්ථක වෙනවා. ඒ පීඩාවෙන් යන තැන යම් අය වැටෙනවා. ඒ පීඩාවෙන් යන තැන යම් අය දුර්වල වෙනවා. ඇදහිල්ලත් අතහරිනවා. ඔබට හම්බෙලා තිබෙනවද? හොඳ ඇදහිලිවන්තයින් කියන අය පල්ලියම නවත්වනවා. ඒ අය ඇදහිල්ලෙන් අහක් වෙනවා. ඇයි හේතුව? පීඩාවේදී සිටගන්න ශක්තිය ලැබුණේ නැහැ. ඒ අය දුර්වල වුණා. නමුත් බයිබලයේ කියන්නේ යේසුස් වහන්සේ උදෙසා ඔබට කොපමණද පීඩාව පැමිණෙන්නේ ඒ තරමට සතුටු වෙන්න. හේතුව ස්වර්ගික ප්‍රීතිය එපමණට වැඩි වෙන්න යනවා. ඒ නිසා මතක තියාගන්න ස්වර්ගයේ ප්‍රීතියේ ප්‍රමාණයක් නැති. උන්වහන්සේ වෙනුවෙන් දුක් විඳපු අයට වැඩි ප්‍රීතියෙහි ස්ථානය ඇති. ඒකනේ බයිබලයේ කියන්නේ ස්වර්ගයේ වස්තු රැස් කර තබා ගනිල්ලා කියලා. ඒ කියන්නේ ඔබට එහි වස්තු රැස් කරන්න පුළුවන් මෙන්න අවස්ථාවක්. ඒ වර්තමාන කාලයේ දුක් මතක තියාගන්න අපි ලබන්ට යන මහිමයට සමාන කරන්න බෑ. ඒ නිසා අපි ඉවසන්න තිබෙනවා. ආමෙන්. 19 වෙනි පදයට එමු. මක් නිසාද මැවිල්ල දෙවියන් වහන්සේගේ පුත්‍රයන්ගේ එළිදරව් වීම උනන්දු ප්‍රාර්ථනාවෙන් බලා සිටී. දැන් මැවිල්ල ඉවසන හැටි මෙතන කතා කරන්නේ. මැවිල්ල ඉවසනවලු. කවුද මේ මැවිල්ල කියන්නේ?
මෙතන මැවිල්ල කියලා කතා කරන්නේ අප හැර අනිත් සෑම දෙයක්. විශේෂයෙන්ම අහස සහ පොළව. අහසේ ඇති සියල්ල සහ පොළොවේ ඇති සියල්ල. දෙවියන් වහන්සේ දින 6කින් මිනිස්සයා මවන්න ඉස්සෙල්ලා අහසත් පොළවත් එහි ඇති සියලු කර්මාන්තත් නිම කෙරුවා. ඊට පස්සේ මිනිස්සයාව නිකන් මැව්වා නෙමෙයි. මිනිස්සයාව සෑදුවා. මිනිස්සයා දෙවියන් වහන්සේ විසින් සාදපු දෙවියන් වහන්සේගේ දරුවන්. බයිබලයේ කියනවා මාගේ ශරීර ධාතුව උන්වහන්සේගේ ඇස්වලට සැඟවුනේ නැහැ කියලා. මිනිස්සයා උන්වහන්සේගේ සැලැස්මේ සිටපු කෙනා. මැවිල්ල හැදුවේ මිනිස්සයාට ඒක බාර දෙන්න ආශිර්වාදයක් කරලා. දැන් බයිබලයේ කියනවා මැවිල්ල මොකද්ද කරන්නේ? මැවිල්ල ඉවසනවලු. මැවිල්ල දෙවියන් වහන්සේගේ පුත්‍රයන්ගේ එළිදරව් වීම උනන්දු ප්‍රාර්ථනෙන් බලා සිටි. දෙවියන් වහන්සේගේ පුත්‍රයන්ගේ එළිදරව් වීම කියන්නේ මොකද්ද? මතෙව් 24 29 සිට 31. තවද ඒ දවස්වල පීඩා පසු කෙනෙහිම ඉර අඳුරු වන්නේය, සඳ එළිය නොදෙන්නේය, තාරකාවෝ අහසින් වැටෙන්නෝය, අහසේ බල පරාක්‍රමද සෙලවෙන්නෝය. එකල මනුෂ්‍ය පුත්‍රයාගේ ලකුණ අහසේ පෙනෙන්නේය. එවිට පොළොවේ සියලු ගෝත්‍රයෝ වැළපෙන්නෝය. ඔව්හු මනුෂ්‍ය පුත්‍රයා බලයෙන්ද මහත් තේජසින්ද අහසේ වලාකුල් පිට එනවා දකින්නෝය. මැවිල්ල කුමක් වෙනුවෙන්ද බලාගෙන සිටින්නේ? මැවිල්ල මොනවා ගැනද බලාගෙන සිටින්නේ? යේසුස් වහන්සේගේ එළිදරව් වීම දකින්න මැවිල්ල බලාගෙන සිටිනවා. උන්වහන්සේ මහත් හොරණෑ ශබ්දයක් ඇතුව තමන් දූතයන් එවන සේක. ඔව් අහසේ කෙළවරක සිට අනික් කෙළවර දක්වා සතර දිගින්ම උන්වහන්සේ තෝරාගත්තෝන් රැස් කරන්නෝය. මතක තියාගන්න මැවීම උනන්දු ප්‍රාර්ථනයෙන් ඉවසිල්ලෙන් බලා සිටින්නේ දේව පුත්‍රයන්ගේ පැමිණීම. දේව පුත්‍රයෝ කියන්නේ මෙතන දේව දරුවෝ නෙමෙයි. දේව පුත්‍රයෝ කියලා මේ ස්ථානයේ කියන්නේ කවුද? දෙවියන් වහන්සේගේ දූතයෝ. බයිබලයේ ඒ එදුම පාවිච්චි කරනවාද දේව දූතයන්ට? ඔව් යෝබ්ගේ පොතට යන්න ඒ ස්ථානයේ තිබෙනවා. මැවිල්ල බලාගෙන ඉන්නේ කවුරු වෙනුවෙන්ද? දේව දූතයන් බැසෙනවට. ඇයි හේතුව? මැවිල්ලට ආසයි බලන්න. මැවිල්ල දැන් පීඩා විඳින මැවිල්ලට ඕන නිදහස්කම ලබන්න. අද ඔබ මේ දකින අහස පොළව නෙමෙයි එදා තිබුණේ. මේ වගේ තියෙන්න ඇති. නමුත් මේ ආකාරයේ උදහසේ අහසක් පොළවක් තිබුණේ නැහැ. මේ ආකාරයේ නිශ්චල අහසක් පොළවක් තිබුණේ නැහැ. මේ ආකාරයෙන් නෙවෙයි තිබුණේ. එදා මේ මැවිල්ල දෙවියන් වහන්සේගේ ක්‍රියාව බලාගෙන සිටියා. එදා මේ මැවිල්ල දූතයින් පිරිවරාගෙන උණු දෙවියන් වහන්සේ පොළොවේ හැසිරෙන ආකාරය දැක්කා. එදා මේ පොළොවේ දූතයින් උන්වහන්සේ සමග හැසිරෙමින් උන්වහන්සේ සමග ගැවසෙමින් දූතයින් ක්‍රියා කළා මේ පොළොවේ. නමුත් මනුෂ්‍යගේ පාපය නිසා දෙවියන් වහන්සේ මනුෂ්‍යයාගෙන් ඈත් වුණාට පස්සේ දූතයින් මේ ස්ථානෙන් අහක් වුණා. නමුත් අපි දකිනවා විටින් විට දෙවියන් වහන්සේගේ දූතයින් සරිසරමින් උන්වහන්සේගේ කාරණා විශ්ල කරනවා. නමුත් එදා උන්වහන්සේගේ දූතයින් පොළොව පුරාවට සරිසරමින් සිටියා. මැවිල්ලට ඕන එක නැවත බලන්න. මැවිල්ල ඒ දවස එනකන් උනන්දුවෙන් බලාගෙන සිටිනවා කියලා බයිබලයේ කියනවා. මෙන්න අහස පොළොව එහි ඇති ජීවීන් හැම දෙයක් උන්වහන්සේගේ පැමිණීම බලන් ඉන්නවා. දේව පුත්‍රයන්ගේ පැමිණීම. අපි තව බයිබල් පදයකට එමු 2 පේත්‍රස් 3:11 සිට 13 වෙනකම්. බලන්න මේ ස්ථානේ කියනවා මේ සියල්ල මෙසේ නාස්ති වෙන්න තිබෙන බැවින් නුඹලා දෙවියන් වහන්සේගේ දවස පැමිණීම බලා සිටිමින්ද ඒ ගැන උනන්දුව ක්‍රියා කරමින්ද අපිටත් කියනවා ඉවසිල්ලෙන් බලා සිටින්න කියලා. පේනව නේද? සියලු ආකාර සුද්ධව හැසිරීමෙහිත් භක්තිවන්තකමෙහිත් කාරණා දෙකක් තියෙනවා. සුද්ධ හැසිරීම, සුද්ධ ජීවිතයනේ කතා කරන්නේ. ඒ වගේම භක්තිවන්තකම ගැනත් කතා කරනවා. දෙවියන් වහන්සේ තුල භක්තිවන්ත ජීවිතය ගැන කතා කරනවා. භක්තිවන්තකමෙහිත් කොයි ආකාර අයවල්ව සිටින්ට ඕනෑද? ඒ නිසා අහස ගිනි ඇවිලි නාස්ති වෙනවා ඇත. මහා භූතයෝ දාලා උණු වී යන්නෝය. එහෙත් ධර්මිෂ්ඨකම වාසය කරන අලුත් අහසක්ද අලුත් පොළවක්ද උන්වහන්සේගේ පොරොන්දුවේ හැටියට අපි බලා සිටිමුව. මොනවද කියන්නේ? මේ අහස පොළව බලාගෙන ඉන්නේ මෙන්න මේ දවස එනකන්.
ඇයි හේතුව අහසත් පොළවත් දෙවියන් වහන්සේගේ මහිමය උරුම කරනු ලැබූ විශිෂ්ට මැවිල්ලක් හැටියට තිබුණු නමුත් ඒ මැවිල්ල අද බැඳුම් ලැබලා ඒ මැවිල්ල අද හිර කරනු ලැබ තිබෙනවා. නමුත් මැවිල්ල බලාගෙන ඉන්නවා නැවත මුල් ස්ථානයට එන්න. දවසක මැවිල්ල මුල් ස්ථානයට එනවද නැද්ද? එනවා. ඒ වෙනකන් ඔබට මට බලාගෙන ඉන්න තිබෙනවා. හේතුව දෙවියන් වහන්සේ කියනවා මැවිල්ල බලාගෙන ඉන්නේ වෙනකන්. දෙවියන් වහන්සේගේ එළිදරව් වීම යේසුස් වහන්සේගේ දෙවනි පැමිණීමේදී ඉන් අනතුරුව බයිබලයේ ඔබ එළිදරව් පොත ඉගෙන ගන්න පටන් ගත්තොත් ඔබට පේන්නනවා අලුත් අහස අලුත් පොළව. ඒක ස්වාමීන් වහන්සේ ගින්නෙන් පවිත්‍ර කරලා අලුත් කරනු ලබනවා. ඒ ස්ථානයේ ගින්න කියද්දී ඔබ හිතන්න එපා මේ පිච්චෙන අලු වෙන ගින්දර ගැන කල්පනා කරන්න එපා. ඒ ගින්දර ස්වර්ගික ගින්දර. ඒ ගින්දර මහිමේ ගින්දර. ඒ ගින්නෙන් මේ පොළව පුලුස්සනවා. ඒක නැවත ඒක තිබුණු තේජසට පත් කරනවා. අහසට පොළවට මුහුදට ගස්කොළන් වලට සතුන්ට සිව්පාවුන් කෙරෙයිද ඒ තේජස පැමිණිලා ස්වාමීන් වහන්සේගේ මහිමය තුල ඒවා නැවත අලුත් වෙලා උන්වහන්සේගේ පළවෙනි පරමාර්ථය ඉෂ්ට කරන්න යනවා. දැන් ඔබ දන්නවද ඔබ ස්වර්ගය ගැන බලාගෙන ඉන්නවා වගේම මේ මැවිල්ලත් ඒ දවස වෙනකම් බලාගෙන ඉන්නවා. මේ මැවිල්ල තුල ජීවයක් තියෙනවා කියලා ඔබ දන්නව නේද? ගසක් පැලවෙනවා, මුල් අදිනවා, රිකිලි දානවා, දළු හට ගන්නවා, පළ හට ගන්නවා. මොකද්ද මේ? ජීවිතයක් ඒක ඇතුලේ තියෙනව නේද? ආත්මයක් නැති නමුත් ජීවිතයක් ඒ ඇතුලේ තිබෙනව නේද? සිතක් සිතුවිලි නැති නමුත් ජීවිතයක් ඒ ඇතුලේ තිබෙනව නේද? බලන්න මැවිල්ල මිනිස්සාට සංවේදී හැටි. යමෙක් අතගාලා කතා කරලා සත්කාර කරලා හදන මල් ගහ කොච්චර ලස්සනට වැවෙනවද? එහෙම නේද? ඒ ගස ඒකේ ආශිර්වාදය ලබනවා නේද? දෙවියන් වහන්සේ එහෙම තමයි හදලා තියෙන්නේ. මේ මැවිල්ල ඒ ආකාරයෙන් හැදුවේ. ඔබ හිතන්න එපා මේ අද තිබෙන දකින්න දේ කියලා. එදා ආදම් මේව මුල් මිනිස්සෙන් පව් කරන්න ප්‍රථමයෙන් ගහට ලං වෙනකොට ඒ ගහ තමුන්ගෙන් පළ හට අරගෙන ඒගොල්ලන්ට දෙනවා. අමුතුවෙන් වාර එනකම් බලන් ඉන්න ඕනේ නැහැ. ඒ ගහ ළඟට එනකොට ඒ ගහෙන් පළ නිකන් හට ගන්නවා. ඒ අයට කන්න. ඒ අයට ඕනේ නම් ගහකින් පළ ඉල්ලන්න පුළුවන් මට පළ දෙන්න. ඒ ගහ එවලෙම එයාට පළ දෙනවා. තේරුම් ගන්න මේක. එදා ඒ වගේ මැවිල්ලක්. එදා ඔවුන්ට වතුර ඕන වෙලාවෙදී ඔවුන්ට කතා කරන්න තියෙන්නේ මට වතුර ගෙනෙන්න කියලා. පොළවෙන් ඇදී වතුර එන්න යනවා. දෙවියන් වහන්සේ හදපු මැවිල්ල ඒ වගේ. ඒ වගේ බලවත් මැවිල්ලක් ස්වාමීන් වහන්සේ හැදුවේ. දන්නවද මේ අහස පොළව හැදුවේ ස්වාමීන් වහන්සේ මිනිස්යන්ට එපමණ ආශිර්වාදයක් දෙන්න. මේක පොඩි කාරණයක් නෙමෙයි. ඒක නේද යම් අවස්ථාවල දෙවියන් වහන්සේගේ මහිමය වැగిරෙන වෙලාවේදී ඒ පරණ මැවිල්ලේ තිබුණු ගුණාංග මතුවෙන අවස්ථාව දැකලා තියෙනවද? උන්වහන්සේ කියනවා මෝසෙස්ට පර්වතයට කතා කරන්න. පර්වතේ වතුර දෙන්න යනවා. මේක තමයි මුල් මැවිල්ල. ඔවුන්ට වතුර ඕන වෙලාවේදී ඔවුන්ට පර්වතයට කතා කරන්න තියෙන මට වතුර ඕන කියලා වතුර එන්න යනවා. ජේසුස් වහන්සේ අත්තික ගහ ළඟට ගියේ පළ කන්න. වාරෙද අවාරෙද? අවාරෙදි. එදා වාරේ අවාරේ නෙමෙයි. ඔවුන්ට පළ තිබුණා. ඔවුන් ගහෙන් ඉල්ලනකොට පළ ඔවුන්ට දෙනවා ගහ. එදා වන මුර්ගයන් ඔවුන් සමග සිටිනවා ඔවුන්ට සෙල්ලම් කරන්න. ඔවුන්ට එයාට කතා කරන්න පුළුවන් අන කරන්න පුළුවන්. ආදම් මේව නොවේද ඔවුන්ට නම් දැම්මා කියලා කියන්නේ. ඊශ්‍රායල් සෙනඟ රතු මුහුද ඉදිරියේ සිටිනකොට මෝසෙස්ට ස්වාමීන් වහන්සේ කියනවා බහින්න කියන්න මුහුදට. බහිනකොට වතුර ඈත් වෙනවා. මෙන්න මුල් මැවිල්ල. ඒ මහිමය නිදහස් වෙච්ච අවස්ථාවල අපි දකිනවා මේ මුල් මැවිල්ලේ තිබුණු ගුණාංග අපිට පේන්න සැලසෙනවා. දානියෙල්ව රාත්‍රියේ සිංහ ගුහාවට දමනවා. දානියෙල්ව දැම්මේ කුස ගින්නේ ඉන්න සිංහයන්ගේ ගුහාවට. නමුත් උදේ වෙනකොට දානියෙල් සිංහයන් එක්ක හොඳට සතපිලා ඉන්නවා. එදා රෑ දානියෙල් සිංහයොත් එක්ක සෙල්ලම් කරුවා වෙන්න පුළුවන්. ඒක තමයි මුල් මැවිල්ල. බලන්න මහිමය පැමුණාම මැවිල්ලේ අර මුල් ස්වභාවයන් ඒ ආකාරයෙන්ම ඇති වෙන්න සැලසුණා. දයානන්සට ප්‍රශංසා වේවා. මිනිස්සයා වෙනුවෙන් හැදුවේ. ඒ නිසා මිනිස්සයා ඉල්ලන දේක දෙනවා. උන්වහන්සේගේ දූතයන් මිනිස්සුන් වෙනුවෙන් පොළවේ සිටියා. ඔබ වැටෙන්නේ නැහැ හේතුව දූතයන් ඔබව දරා ගන්නවා. ඔබ තුවාල වෙන්නේ නැහැ දූතයන් ඔබව අල්ල ගන්නවා. මැවිල්ල බලාගෙන ඉන්නවා ඒ තේජසට නැවත එන්න. ඒ තේජසට එන දවස ගැන තමයි මම මේ කියුවේ. අලුත් අහස සහ අලුත් පොළව. ස්වාමීන් වහන්සේගේ ක්‍රියාව මහිමේ තේජස බැසාවාම මේ මැවිල්ල කොහොමද ඒකේ මුල් ඵල අපිට නැවත දෙන්නේ?
අදත් දෙවියන් වහන්සේ අපිට පෙන්වනවා සමහර අවස්ථාවල. මැවිල්ල දෙවියන් වහන්සේගේ මිනිස්සෙයින් ඉදිරියේ ඉතා අద్භූත ලෙස ක්‍රියාත්මක වෙනකොට අපි කියන එක හාස්කමක් කියලා. ඔව් ඒක හාස්කමක් තමයි අද. නමුත් එදා ඒක හාස්කම නෙවෙයි, ඒක තමයි ක්‍රමය. ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා. මැවිල්ල ඒක වෙනුවෙන් බලාගෙන ඉන්නවා. ඔබට දැන් තේරෙනවද මැවිල්ලත් පුදුම ඉවසීමකින් ඉවසන්නේ කියලා? මැවිල්ලට කටවල් තියනවා නම් අද ඔබට මට කන් ඇහිල්ල ඉන්න හම්බෙන්නේ නැහැ. මැවිල්ල කෑ ගහන්න යනවා එහෙනම්. මැවිල්ලට කටවල් තිබෙනවා නම්. යේසුස් වහන්සේ කිව්වා නේද? මේ අය කට වැහුවොත් මේ ගල් ටික මොර ගහන්න පටන් ගනී කියලා යේසුස් වහන්සේ කිව්වා නේද? මගේ සහෝදරයා සහෝදරිය. උන්වහන්සේ කියන අපිටත් බලාගෙන ඉන්න කියලා. මැවිල්ලේ ගැන බලා සිටිනවා කියන්නේ ඒක වෙන්න යනවා. දවස එන්න යනවා. උන්වහන්සේ කියන හින්දා ඉවසිල්ලෙන් ඉන්න. අලුත් අහසක් පොළොවක් දෙනවා විතරක් නෙමෙයි. ස්වර්ගය නුඹලාට දෙන්න යනවා. ස්වර්ග රාජ්‍යයට අමතරව මේ අලුත් අහස සහ අලුත් පොළොව ගැන කතා කරනවා. මොකද මේ අහස පොළොව හැදුවේ විනාශ කරන්න නොවේයිනේ. සදාකාලයට තබන්නනේ. මේ සදාකාලයට තබන්න හදපු අහස ආයි ස්වාමීන් වහන්සේ සම්පූර්ණ නැති කරලා දමන්නේ නැහැ. නමුත් ඒක යම් බන්ධනයකට යටත් කරලා දැන් තියෙන්නේ. බයිබලයේ කියනවා භූමිය නුඹ නිසා ශාපලද්දිය කියලා උන්වහන්සේ කිව්වා. ඒ මහිමය නැවත එන දවස තමයි මේ අහස සහ පොළොව ගින්නෙන් පවිත්‍ර වෙන දවස. මහා භූතයෝ දාලා යන්න ඕය. ඒ කියන්නේ මේ ඉර හඳ තාරකා සහ විශ්වීය දේවල් ගින්නෙන් පවිත්‍ර වෙලා ඒවා තිබුණු මහිමයට පැමිණෙන්න යනවා. ඔබ ලෑස්තිද එතනට ඇතුල් වෙන්න? ඔබ ලෑස්තිද ස්වර්ගය දකින්න? ඔබ ලෑස්තිද අලුත් කරනු ලැබුව අහස පොළොව දකින්න? බලාපොරොත්තුවෙන් ඉන්න, ඉවසන්න. උන්වහන්සේ ඒක කරනවා. මොකද හේතුව මැවිල්ලේ තිබෙන බලවත් ගුණාංග දේව මහිමය තේජස එළිදරව් වෙච්ච වහාම මං වෙනුවෙන් ඒවා මට උපකාර කරන්න යන හැටි. ඊශ්‍රායල් සෙනග කාන්තාරයේ ගමන් කරද්දී වලාකුළ උන්ට සෙවණ දුන්නා. මේක තමයි මුල් මැවිල්ල. දේව තේජස පැමුණාම එදත් ඒක සිද්ධ වුණා. මැවිල්ල වහල්කමේ තිබුණත් දේව තේජස පැමුණු නිසා එදත් ඒක සිද්ධ වුණා. මැවිල්ල නිෂ්ඵල භාවයට යටත් කරන ලද්දේ ඒකේ කැමැත්තෙන් නෙමෙයි කියලා බයිබලයේ කියනවා. අද මැවිල්ල නිෂ්ඵල භාවයට යටත් කරලා තියෙන දෙවියන් වහන්සේ. යම් අවිනිශ්චිත භාවයකට ආවා. මැවිල්ල සමාට උදහස් වෙන සුළු භාවයට පත් වුණා. එහෙම නේද? බයිබලයේ කියනවා ඒකේ කැමැත්තෙන් නෙවෙයි ඒක සිද්ධ වුණේ. නමුත් දෙවියන් වහන්සේ ඒක කළා. දෙවියන් වහන්සේ ඒක කළේ කොහෙදද? උත්පත්ති පොතේ 3:17 ඉඳලා 19 වෙනකන් සඳහන් කළා කියනවා නුඹලා මේ කරපු දේ නිසා භූමිය නුඹ නිසා ශාපලද්දිය කියලා. බයිබලයේ කතා කරනවා. භූමිය ශාපයක් ලැබුවා. උත්පත්ති පොතේ 5:29 නොවා ගැන කතා කරනකොටත් කියනවා ස්වාමින් වහන්සේ ශාප කළ භූමිය කරන කොටගෙන වූ අපගේ වැඩද අත්වල වෙහෙසද ගැන මේතේ මේ අප සනසන්නේ කියා ඔහුට නෝවා යන නාමය තැබීය. ස්වාමින් වහන්සේ ශාප කළ භූමිය. දවසක ස්වාමීන් වහන්සේ ශාපය නැවත ගන්නවද? ඔව්. ඒ වෙනකම් භූමිය බලාගෙන ඉන්නවා. හේතුව ඒ ශාපයට යටත් උනේ මොකක් නිසාද? මිනිස්යාගේ පාපය නිසා. ඒ නිසා මේ මිනිස්යාව ගලවන දවස වෙනකම්, මිනිස්යාව නිදහස් කරන දවස වෙනකම් භූමිය බලාගෙන ඉන්නවා දෙවියන් වහන්සේ ඔවුන්ව නිදහස් කරන්න. මුළු මැවිල්ල මේ දක්වා එක්ව කෙඳිරි ගාමින් ගාවිනා විදින බව දනිමු. හරිද වැරදිද? හිතන්න මුහුදේ රැළ කෙඳිරි ගානවා. භූමි කම්පාව ගාවිනා දෙනවා. පොළොව ගාවිනා දෙනවා. භූමි කම්පා ඇති වෙනවා. සුළඟ කුණාට සුළං භූමි කම්පා ස්වභාවික විපත් කියලා අපි කියනවා. නමුත් පොළොව ගාවිනා දෙනවා. ඒක තමයි තේරුම. ගාවිනා දිදී බලාගෙන ඉන්නවා කවදද මේ උදහසෙන් අපි නිදහස් වෙලා ආශිර්වාදයේ පොළොවක් වෙන්නේ කියන එක බලාගෙන ඉන්නවා. ගහ කොළන් ඒ වෙනුවෙන් බලාගෙන ඉන්නවා. මැවිල්ල ඒ වෙනුවෙන් බලාගෙන ඉන්නවා. තේරුම් ගන්න මගේ සහෝදර සහෝදරි. 23ට එමු. අපි ගැන කතා කරනවා. එපමණක් නොව ආත්මයන් වහන්සේ නැමැති ප්‍රථම ඵලය ලැබූ අපිද අපේ ශරීරයේ මිදීම එනම් පුත්‍රකමට පිළිගනු ලැබීම බලා සිටිමින් අප තුලෙහිම කේන්දිරි ගාමුව. කවුද ඒ? අපිත් මොකද කරන්නේ? කේන්දිරි ගානවා. හරිද? හරි. ආත්මයන් වහන්සේගේ ප්‍රථම ඵලය ලැබපු අපි. කවුද අපේ ප්‍රථම ඵලය? ශුද්ධාත්මයන් වහන්සේ. එපිස පොතේ 4:30 කතා කරනවා. දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයන් වහන්සේට දුක් නොදෙලා. මක්නිසාද උන්වහන්සේ තුල නුඹලා මිදීමේ දවසට මුද්‍රා කරනු ලැබුවහුය.
ශුද්ධ වහන්සේ තමයි ඔබ මා තුළ තිබෙන මුද්‍රාව. නමුත් ඒක ලැබපු අපිත් අපේ ශරීරයේ මිදීම එනම් පුත්‍රකමට පිළිගනු ලැබීම. ඔබේ ශරීරයේ මිදීමක් වෙන්න යනවද? 1 තෙසලෝනික පොතේ ඔබ දන්නවද අපේ ශරීර වෙනස් කරනු ලබනවා කියලා? බයිබලයේ ලියා තිබෙනව නේද? යේසුස් වහන්සේගේ පැමිණීමේ දවසේදී මේ ශරීර දැන් මැවිල්ලට අයිති වූ කොටසක්ම තමයි මගේ ශරීරය. එහෙම නේද? මැවිල්ල කෙඳිරි ගන්නවා වගේ ශරීරය කෙඳිරි ගන්නවා. කොයි වෙලාවෙදිද? blood pressure, cholesterol, සීනි, gastric කෙඳිරි ගන්නවා ගාවිනා තියනවා නේද? මේකත් කෙඳිරි ගන්නවා. ඒ විතරක් නෙමෙයි ශරීරයේ නොයෙකුත් පරීක්ෂාවලට ඇදෙනවා කෙඳිරි ගන්නවා. පෞකාරකම් වලට ඇදෙනවා කෙඳිරි ගන්නවා. ආත්මයන් වහන්සේගේ මුද්‍රාව ලැබුව මේ අපිමයි මේ කතා කරන්නේ. ඒතර අපේ ශරීරات මතක තියාගන්න බලාගෙන ඉන්නේ දවස වෙනකම්. මොකද ඒ දවසේදී ඔබ ජීවත් වෙලා සිටිනවා නම් ඔබගේ ශරීරයන් වෙනස් කරනු ලැබලා ඔසවා ගන්නවා. ඔබ මා මැරිලා සිටියා නම් ඔබ අලුත් ශරීර ලැබලා උන්වහන්සේ මලාවුන්ව ඔසවා ගන්නවා. ඒ බලාපොරොත්තු ඇතුව ජීවත් වෙන්න. මොකද මැවිල්ලත් ගාවිනා තියතිය ඉන්නවා ඒ බලාපොරොත්තු වෙනකම්. මොකද මැවිල්ල ඒ තත්ත්වයටපත් උනේ තමාගේ වරදින් නොවේයි. කාගේ වරදින්ද? මනුෂ්‍යයාගේ වරදින්. අදත් මැවිල්ල ගාවිනා තියන්නේ මේ පොළොවේ ජීවත් වෙන මිනිස්සුන්ගේ වරදින්. ඒ නිසා මොනවද කියන්නේ? එනම් පුත්‍රකමට පිළිගනු ලැබීම බලා සිටිමින් අප තුල එහිම කෙදිරි ගාමු. පුත්‍රකමට පිළිගනු ලැබීම. දවසක ස්වර්ගය අපිව පිළිගැනීම දක්වා අපිත් බලාගෙන ඉන්නවා. හොඳ බලාපොරොත්තුවක්ද? ඔව්. හොඳ බලාපොරොත්තුවක්. මේ බලාපොරොත්තුවත් එක්ක ජීවත් වෙන්න ඔබ පටන් ගත්තොත් එහෙම ඔබට ලොකු සැනසීමක් තිබෙන්න යනවා. මැවිල්ල සැනසීමෙන් ඉන්නවා ටිකක්. අපිට වඩා. හේතුව දන්නවා ඒ දවස එනවා කියලා. මනුෂ්‍යයා තමයි බොහෝ වෙලාවට සැනසීමක් නැතුව ඉන්නේ. නමුත් මතක තියාගන්න ඒ දවසට පැමිණෙන්න යනවා. ඒ නිසා අපි බලා සිටිමු. බලා සිටිමු. ඔව් කෙඳිරි ගන්නවා තමයි. කෙඳිරි ගන්නවා නෙමෙයි සමහරට කෙඳිරි ගෑවෙනවා. නමුත් බලා සිටිමු. ඒක වෙන්නට යනවා. 24 මොනවද කියන්නේ? මක් නිසාද අප ගලවනු ලැබුවේ බලාපොරොත්තු වෙන්න. ඒක තමයි බලා සිටින්න වෙලා තියෙන්නේ. හේතුව ඇයි? ගලවනු ලැබුවේ බලාපොරොත්තුවකින්. එක පාට ගලවලා උස්සලා ස්වර්ගෙන් තිබ්බේ නෑනේ අපිව. නේද? ගලවනු ලැබුවේ බලාපොරොත්තුවකින්. නමුත් පෙනෙන බලාපොරොත්තුවක් නොවේ. මක් නිසාද තමාට පෙනෙන දෙයක් ගැන බලාපොරොත්තු වන්නේ කවරෙක්ද? නමුත් අපි නොපෙනෙන දේ ගැන බලාපොරොත්තු වෙමු නම් ඉවසිල්ලෙන් ඒ ගැන බලා සිටිමු. උන්වහන්සේ අපිට කියනවා ඉවසිල්ලෙන් බලාගෙන සිටිමු. ස්වර්ගික බලාපොරොත්තුවක් අපිට තිබෙනවා. එක බයිබල් පදයක් කියවමු. 1 පේත්‍රස් 1:3 සිට 5 දක්වා. 1 පේත්‍රස් 1:3 සිට 5 දක්වා. අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පිය වූ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. මේක හොඳට අහගන්න පෙරළමින් සිටින්න එපා. මක් නිසාද අන්තිම කාලයේහි එළිදරව්වෙන්ට සූදානම්ව තිබෙන ගැලවීමට දෙවියන් වහන්සේගේ බලයෙන් ඇදහිල්ල කරන කොටගෙන ආරක්ෂා කරනු ලබන්නා වූ නුඹලා උදෙසා ස්වර්ගෙහි තබා තිබෙන්නා වූ ජරාවට නොපැමිණෙන්නා වූ නොකිලිට වූ පහ නොවෙන්නා වූ උරුමයක් ගැන ජීවන බලාපොරොත්තුවක් ලැබෙන පිණිස යේසුස් වහන්සේගේ මළවුන්ගේ නැගිටීම කරන කොටගෙන උන්වහන්සේ තමන්ගේ මහත් දයාව ලෙස අප නැවත උත්පාද කළ සේක. ආමෙන්. උන්වහන්සේ ඔබට කරුණාව ලබා දී තිබෙනවා. ඉවසීම තුල රැඳී සිටින ඔබට කරුණාව දී තිබෙනවා සදාකාලික උන්වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙන්න. ඒකට ඇතුල් කරන පිණිස කවුද පොළවට ආවේ? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඒකට ඇතුල් වන පිණිස කවුද අපේ මිලය ගෙව්වේ? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන අද දවසේ අපගේ ආත්මවල මිදීම දැනටම ලබා තිබෙනවා. ශරීරවල මිදීම තවම ලබා නැති නමුත් පොළව මැවිල්ලේ මිදීම තවම ලබා නැති නමුත් ඔබ තුල තිබෙන ආත්මයේ මිදීම ලබා ඉවරයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පූජාව තුල
ඒ නිසා තමයි උන්වහන්සේගේ පැමිණීමේදී ඔබට අද්විතීය ශරීරයන් ඔබට ලැබිලා උන්වහන්සේට ඔසවා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. හේතුව ඒ මහිමය ඔබේ ආත්මයට නිදහස් වෙන්න යන උන්වහන්සේගේ පැමිණීමේදී. ඒ මහිමය උන්වහන්සේ අපගේ ඒ මුල් මහිමය අප තුළට නිදහස් කරනු ලැබුවට පස්සේ අපගේ ශරීර වෙනස් වෙන්න යනවා. අපි උන්වහන්සේගේ රාජ්‍යයට ඔසවා ගන්න යනවා. ඒ නිසා බලාපොරොත්තු වෙමු මේ කාරණාව ගැන. ඔබ බලාපොරොත්තුවක් එක්ක ජීවත් වෙන්න ඕන. ඔබ ආශාවක් සමග ජීවත් වෙන්න ඕන. නිකම් පල්ලියන ආගමික ජීවිතයක් විතරක් ගෙවන්න ලෑස්ති වෙන්න එපා. බලාපොරොත්තු වෙන ජීවිතයක් අපි ගෙවන්න ඕන. ආසාවකින් අපි රැඳී සිටින්න ඕන මේ බලාපොරොත්තුව වෙනුවෙන්. ඔබට තේරෙනවද දැන්? ඒ නිසා අපි ඉවසිල්ලෙන් බලාගෙන සිටිමු. ආමේන්. අපි නැගිටිමු දෙයාක්ෂා කරන්න. හලෙලූයා. පියාණනි ඔබ වහන්සේගේ දරුවන් උදෙසා යාක්ෂා කරනවා. ස්වාමීනි ඔබ වහන්සේ අපිට අනර්ග බලාපොරොත්තුවක් දී තිබෙනවා. ස්වාමීනි බලාපොරොත්තුව වෙනුවෙන් ඉවසිල්ලෙන් බලා සිටින්න අපිට කරුණාව දෙන්න. ඔබගේ වචනේ ස්වාමීනි මැවිල්ල ඉවසිල්ලෙන් බලා සිටින්න සැටි කතා කරනවා. ස්වාමීනි අපිට කරුණාව දෙන්න ඉවසිල්ලෙන් බලා සිටින්න. ස්වාමීනි අපි දන්නවා අපට තේජස් භාරයක් ඇත්තා වූ ස්වාමීනි මහත් සම්පතක් ඇත්තා වූ ඔබගේ රාජ්‍යය ස්වාමීනි අප වෙනුවෙන් පිළියෙල වී තිබෙනවා. එතෙක් ස්වාමීනි අපිට ගමනක් තිබෙනවා. ස්වාමීනි ගමන නිම කරන්නට අපිට ශක්තිය බලය දෙන්න. දරා ගන්න අපිට ශක්තිය බලය දෙන්න. පීඩා දරන්න, පරීක්ෂාවන් දරන්න, ස්වාමීනි නොයෙකුත් අමාරුකම් දරන්න. ස්වාමීනි අපිට ශක්තිය බලය දෙන්න. ඇදහිල්ලේ ගමන ස්වාමීනි ස්ථීරව ගමන් කරන්න. ස්වාමීනි අපිට ශක්තිය බලය දෙන්න. ස්වාමීනි ඉවසීමෙන් රැඳෙන්න බලා සිටින්න පුළුවන්කම අපට දෙන්න දෙවියන් වහන්සේ. ඔබට අපි බාර වෙමින් යාක්ෂා කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්ය. මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය, ඔබ හට සේවය කිරීමට ලැබීම මා ලැබූ උතුම් වරප්‍රසාදයක් වේ. මාගේ මුඛයෙන් නික්මෙන මාගේ වචනත් මා වෙතට හිස්ව හැරී නෑවිත්. මා කැමති දේ සිදුකට මා නියම කළ කාරණය සඵල කරනවා ඇත. යෙසායා 55:11. ඔබ ඇසූ දේව පණිවිඩය තුල දෙවියන් වහන්සේ උන්වහන්සේගේ කැමැත්ත ඔබ තුල සිදුකොට උන්වහන්සේ නියම කළ කාරණාව තුල ඔබගේ ජීවිතය සඵලවත් කරනසේක්වා. වැඩි විස්තර සඳහා 02 961 71 27 04 64 අමතන්න. මොරග සන්නාගේ හඬ ඔබට ආශිර්වාදයක්ම වේවා. මම පාස්ටර් චමින්ද ඩයස්, Assembly of God ශ්‍රී ලංකා සභාව, ලෙබනන්.